ආයුබෝවන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ පුරවැසි අධ්‍යාපනයේ 9 ශ්‍රේණිය 4 වෙනි පාඩම පළාත් පාලන ආයතන local government institutions කියන පාඩම ගැන. මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් අපිට පළාත් පාලන ආයතන යනු මොනවාද? එහි සංවිධාන ව්‍යුහය, පළාත් පාලන ආයතනවල තියෙන අවශ්‍යතාවය, ඒ වගේම පළාත් පාලන ආයතන වල සේවය ලබා ගන්න පුරවැසියන්ගේ යුතුකම්, එහි නිලධාරීන්ගේ යුතුකම්, ඒ වගේම ප්‍රාදේශීය සංවර්ධනය සඳහා පළාත් පාලන ආයතන කොහොමද දායකත්වය දක්වන්නේ කියන කරුණු ගැන හඳුනා ගන්නට, ඉගෙන ගන්නට පුළුවන්කම ලැබෙනවා. හොඳයි, දැන් අපි බලමු පළාත් පාලන ආයතනයක් කියන්නේ කුමක්ද කියලා. පළාත් පාලන ආයතනයක් කියන්නේ ප්‍රජා සේවා පහසුවෙන් හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට නාගරික, අර්ධ නාගරික හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ආයතන විශේෂයක්. එතකොට මම මේ ප්‍රසන්ටේෂන් එක නිර්මාණය කරලා තියෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකටම නිසාවෙන් මම ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගන්න දරුවන්ටත් ඉංග්‍රීසි භාෂාවෙන් පළාත් පාලන ආයතන යනු මොනවද කියන එක මෙහි සඳහන් කර තිබෙනවා. දැන් අපි පළාත් පාලන ආයතන සම්බන්ධ වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරමු. පළවෙනි කරුණ තමයි මධ්‍යම රජයේ නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ මඟ පෙන්වීම යටතේ තමයි මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කෙරෙන්නේ. දෙවෙනි කරුණ තමයි මේ මධ්‍යම ආණ්ඩුව විවිධ ආඥා පනත් සහ පනත් මගින් මේ ප්‍රාදේශීය වශයෙන් සිදු කෙරෙන පාලන කටයුතු වල බලය පළාත් පාලන ආයතන වලට පවරලා තියෙනවා. තුන්වෙනි කරුණ තමයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය. මෙන්න මේ සංශෝධනය යටතේ පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීමේ බලය පැවරලා තියෙන්නේ පළාත් සභාවටයි. ඒ වගේම පළාත් පාලන ආයතනවල නිලධාරීන් නැත්නම් සංවිධාන ව්‍යුහය කොටස් දෙකකින් සමන්විත වෙනවා. බොහෝ විට පළාත් පාලන ආයතනවල මූලිකත්වයේ දරන පුද්ගලයෝ ඉහළම නිලධාරීන් පත් වෙන්නේ මහ ජනතාවගේ ඡන්දයෙන්. එතකොට අනිකුත් නිලධාරීන් පත් වෙන්නේ රජයේ තනතුරු වලින්. මේ පළාත් පාලන ආයතන පුතේ සාමාන්‍යයෙන් මධ්‍යම ආණ්ඩුවේ නියෝග වගේම පළාත් සභාවෙන් නිකුත් කරන නියෝගද ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. අවසාන කරුණ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ මධ්‍යම ආණ්ඩුවේ පාලන කටයුතු වඩා පහසුවෙන් කරගෙන යාමට, මහ ජනතාවට සුබ සාධන සේවා සැපයීමට, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු කිරීමට මෙන්න මේ අපි මේ දැන් ඉදිරියට කතා කරන්නට බලාපොරොත්තු වෙන පළාත් පාලන ආයතන ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ සංශෝධන කියන කරුණු දෙක ගැන කතා කරපු නිසාවෙන් මම කැමති චුට්ටක් ඒක ගැන ඕගොල්ලන්ව දැනුවත් කරන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ පුතේ අපේ රටේ මූලික නීතිය. මේකට උත්තරීතර නීතිය කියලාත් කියනවා. පාර්ලිමේන්තුව තමයි මේ නීති හදන්නේ. අනිකුත් බොහෝ රටවල් වල වගේම අපේ ලංකාවෙත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙන්නේ ලිඛිත ව්‍යවස්ථාවක් හැටියට. දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ 1978 සම්මත වෙච්ච ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට කාලෙන් කාලට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදු වෙනවා. අන්න ඒවට අපි කියනවා සංශෝධනය කරනවා කියලා. මං හිතනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ සංශෝධනය කියන වචන දෙකේ තේරුම යම් ප්‍රමාණයකට ඕගලන්ට දැන් අවබෝධ වෙන්නට ඇති කියලා. ඒ වගේම දුවේ පුතේ මං කැමති ඕගලන්ට මධ්‍යම ආණ්ඩුව ගැනත් චුට්ටක් කියන්න. මධ්‍යම ආණ්ඩුව කියලා කියන්නේ පවතින ශ්‍රී ලංකා ආණ්ඩුව. මේක කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස තමයි විධායකය, ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. දෙවෙනි කොටස තමයි ව්‍යවස්ථාදායකය, ඒ කියන්නේ පාර්ලිමේන්තුව. තුන්වෙනි කොටස තමයි අධිකරණය, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණ පද්ධතිය. මේ ගැනත් යම්කිසි දැනුවත්භාවයක් ලබා තිබීම මම හිතනවා හොඳයි කියලා. ඒකයි මම ඔබට මධ්‍යම ආණ්ඩුව කියන්නේ මොකද්ද කියන එක ගැන පොඩ්ඩක් එහෙම පැහැදිලි කරේ. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන මොනවද කියලා. ලංකාවේ දැනට පළාත් පාලන ආයතන වර්ග 3ක් ක්‍රියාත්මක වෙනවා. මහනගර සභා, මුනිසිපල් කවුන්සිල්ස්, නගර සභා,
urban councils සහ ප්‍රාදේශීය සභා. මෙන්න මේ පළාත් පාලන ආයතන තුන තමයි දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම දුවේ පුතේ මං කැමති මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා කියලා කියන්නේ මොනවද කියන එක ගැන චුට්ටක් ඕගලන්ට කියලා දෙන්න. පුරවරයක් හෝ නගර කීපයක් පාලනය කරනු ලබන්නේ මහනගර සභාව. නගර හා අර්ධ නාගරික ප්‍රදේශ පාලනය කරනු ලබන්නේ නගර සභාව. පිටිසර ප්‍රදේශ හා පිටිසර ප්‍රදේශවලට මැදිව පවතින කුඩා නගර පාලනය කරනු ලබන්නේ ප්‍රාදේශීය සභාව. හොඳයි අපි දැන් කතා කරමු පළාත් පාලන ආයතන අපට අවශ්‍ය වන්නේයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රාදේශීය මට්ටම දක්වා පුළුල් කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ තියෙන එක ලක්ෂණයක් තමයි පුතේ මැතිවරණ පැවැත්වීම. මහජන නියෝජිතයින් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී රටක පාලන කටයුතු සඳහා සහභාගී වන්නේ. එතකොට මේ ප්‍රාදේශීය මට්ටම දක්වා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පුළුල් කරනවා කියන එකේ අර්ථය වෙන්නේ අන්න අර අපි කිව්වා වගේ නියෝජිතින් පත් කර ගැනීම මේ පළාත් පාලන ආයතන තුලත් දැකීමට අපිට හැකි වෙනවා. මොකද මම ඔබට මුලින්ම කිව්වනේ පුතේ පළාත් පාලන ආයතනවල සංවිධාන ව්‍යුහය සැකසලා තියෙන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත් කරගත්තු නියෝජිතයින්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් කියලා. එතනදීම අපිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ එක ලක්ෂණයක් වෙන නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට මැතිවරණ ක්‍රම පැවැත්වීම කියන එක පළාත් පාලන ආයතන තුලත් දැකීමට හැකි වෙනවා. දෙවෙනි කරුණ තමයි ප්‍රාදේශීය අවශ්‍යතාවවලට ගැළපෙන පරිදි කටයුතු කිරීම. දැන් ඕගොල්ලන් දන්නවා පුතේ එක එක ප්‍රදේශවලට අවශ්‍ය වන දේවල් තිබෙන අවශ්‍යතා විවිධයි. අනුරාධපුරයට තියෙන අවශ්‍යතා විවිධයි. නුවරඑළියට තියෙන අවශ්‍යතා විවිධයි. කොළඹට තියෙන අවශ්‍යතා විවිධයි. ගාල්ලට තියෙන අවශ්‍යතා විවිධයි. එතකොට මේ පළාත් පාලන ආයතන මේ හැම ප්‍රදේශයකම පිහිටවීම තුලින් ඒ ප්‍රදේශවලට තිබෙන ඒ ප්‍රදේශීය අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි එක ප්‍රජා සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පහසු වීම. ප්‍රජා සේවා කියලා කියන්නේ මහ ජනතාවට සපයන සේවා. විධිමත්ව කියන එකේ අර්ථය තමයි ක්‍රමවත්ව නැත්නම් පිළිවෙලට කියන එක අපිට ගන්න පුළුවන්. ඊළඟ එක ප්‍රාදේශීය සංවර්ධනය තුලින් ජාතික සංවර්ධනය වේගවත් කිරීම. මම හිතනවා ඒක ඔබට පැහැදිලි කියලා. මොකද පුතේ මේ පළාත් පාලන ආයතන විවිධ ප්‍රදේශවලනේ පිහිටලා තියෙන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ ප්‍රාදේශීය කටයුතු සංවර්ධනය වීම. එතකොට යම් ප්‍රදේශයක් සංවර්ධනය වෙනවා නම් රටක මොකද වෙන්නේ පුතේ? ඒකත් එක්කම ඒ රටත් ඒ ජාතියත් සංවර්ධනයට ලක් වෙනවා. ඊළඟ එක ප්‍රාදේශීය ප්‍රතිපත්ති පදනම් කරගෙන ජාතික ප්‍රතිපත්ති සකස් කර ගැනීමට පහසු වීම. ඊළඟ එක මධ්‍යම ආණ්ඩුවේ කටයුතු විමධ්‍ය ගත කිරීම මගින් ප්‍රාදේශීය පාලන කටයුතු පහසු කර ගැනීම. මොකද්ද මේ මධ්‍යම ආණ්ඩුවේ කටයුතු විමධ්‍ය ගත කරනවා කියලා කියන්නේ? මධ්‍යම ආණ්ඩුවේ තියෙන රාජකාරී ටික අනිකුත් පළාත් පාලන ආයතන වලට පවරා දීම. ඒකින් වෙන්නේ මධ්‍යම ආණ්ඩුවට සියලුම දේවල් වලට කිලිමදායක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලගේ බර යම් තාක් දුරකට නිදහස් වෙනවා. මොකද ඒගොල්ලන් මහනගර සභාවලට, නගර සභාවලට සහ ප්‍රාදේශීය සභාවලට සිය යම් පාලන කටයුතු පවරා දීම සිදු කරපු නිසා. එතකොට ඒකින් වෙන්නේ ප්‍රාදේශීය පාලන කටයුතු කරගන්න හරි පහසු වෙනවා. නැත්නම් හැම එකටම මධ්‍යම ආණ්ඩුවේම සහාය ලබා ගැනීමට අවශ්‍ය වෙනවනේ. ඊළඟ එක දේශපාලන නායකත්වයේ සඳහා තරුණ සහභාගීත්වය පුළුල් කිරීම. මම පුතාලට කිව්වනේ පළාත් පාලන ආයතනවල මූලිකයා හා දෙවනියාට මූලික වෙන තැනත්ත සාමාන්‍යයෙන් පත් වෙන්නේ පුතේ මහජන නියෝජිතයන්ගෙන් කියලා. ඒ කියන්නේ ඡන්දයක් තියලා. එතකොට ඔයාලට තේරෙනවනේ පුතේ ඡන්දකින්නේ අපි මේ පළාත් පාලන ආයතනවල ප්‍රධානියෝ තෝරාපත් කරගන්නේ. එතකොට ඒකෙදි අර දේශපාලන පක්ෂවලින් මේ නියෝජිතයෝ පත් වෙන්නේ. දේශපාලන පක්ෂවලින් මේ නියෝජිතයෝ මේ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා හොඳ තරුණ නායකයෝ, තරුණ දේශපාලන නායකයෝ මේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීය බවට පත් කරන්න. ඒකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා ඒ තරුණ නායකයෝ තරුණ ජවය යම් මුලසුනකට පත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය ඉතාමත් හොඳින් සිදු කෙරෙනවා. අපිට පුළුවන්කම ලැබෙනවා පුතේ අනාගත දේශපාලන නායකයින් ප්‍රාදේශීය මට්ටමින්ම බිහි කර ගන්නට.
අවසාන කරුණ තමයි හදිසි අවස්ථාවලදී ෂණිකව ක්‍රියාත්මක වීම පහසු වීම. දැන් ඔයාලා දන්නවා මේ මෑතකදී ඇති වුණු කොරෝනා වසංගතය ගත්තොත් එහෙම ඊට කලින් ඇති වුණු ගම් වතුර තත්ත්වයන් ගත්තොත් එහෙම උගලන්ට මම දන්නේ ඔයගලන්ට අත්දැකීම තියෙනවද කියලා. නමුත් මම නම් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විවිධ අවස්ථාවලදී දැක්කා මේ නගර සභාව ප්‍රාදේශීය සභාව වගේ ආයතන ඉතාමත් ඉක්මනින් ඒ ස්ථානවලට ගිහිල්ලා බොහොම කැපවීමෙන් බොහොම මහන්සියෙන් වැඩ කරනවා. ඉතින් මේ ආයතන වලින් මේ ආයතන අපට අවශ්‍ය වෙනවා ඇත්තටම හදිසි අවස්ථාවලදී ෂණිකව ඒ කටයුතු සඳහා දායක වීමට අපිට මේ ආයතන අවශ්‍ය වෙනවා. මේවා තමයි පුතේ පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවය. කෙසේ වෙතත් සමස්තයක් විදිහට ගත්තම පුතේ මහජනතාවට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාමට තමයි අපිට පළාත් පාලන ආයතන අවශ්‍ය වන්නේ. ඇත්තටම කියනවා නම් මහජනතාවගේ ඒ අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම තමයි පළාත් පාලන ආයතනයකින් සිදුවෙන පළවෙනි නැත්නම් මූලිකම කාර්යභාරයත් වන්නේ. මේ පළාත් පාලන ආයතනවල විකාශනය ගැන කතා කරනවා නම් මේ පළාත් පාලන ආයතනවල විකාශනය ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය යුගයේදී. ඔබ දන්නවා බ්‍රිතාන්‍යයන් 1815 දී ලංකාවට ආවා. ඕන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ විවිධාකාර වෙනස්කම් සිදු කරා. අන්නේ සිදු කරපු වෙනස්කම් අතර ප්‍රමුඛතම වෙනස්කමක් තමයි පුතේ මේ පළාත් පාලන ආයතන කියන සංකල්පය ලංකාව තුල ඇති කිරීම. බ්‍රිතාන්‍ය යුගයේදී වැවිලි ආර්ථික ක්‍රමය ආරම්භ වූ බව අපි දන්නවනේ පුතේ. එතකොට මේ වැවිලි ආර්ථික ක්‍රමයත් සමග ඒවායේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය වුණා. උදාහරණ හැටියට මහා මාර්ග, දුම්රිය මාර්ග, පණිවිඩ හුවමාරු ආදී යටිතල පහසුකම්. ඔබ දන්නවා ඒ කාලේ දුම්රිය මාර්ග වගේ දේවල් සංවර්ධනය වෙලා ලංකාවේ තිබුණේ නැහැ. බ්‍රිතාන්‍යයන් තමයි ඒ සියල්ල පටන් ගත්තේ. මේක එක හේතුවක් වුණා පුතේ බ්‍රිතාන්‍ය යුගයේදී විධිමත් පළාත් පාලන ආයතන පද්ධතියක් ආරම්භ වීමට. හැබැයි තවත් හේතු කිහිපයක් තියෙනවා. නාගරීකරණය වීම, නාගරීකරණය වීමත් සමගම ජනගහනය වර්ධනය වීම, ජනගහනය වර්ධනය වීමත් සමගම ජනතාවගේ සුබ සාධන සේවා සැපයීමේ අවශ්‍යතාවය වර්ධනය වීම, අන්න මේවත් බ්‍රිතාන්‍ය යුගයේදී පළාත් පාලන ආයතන පද්ධතියක් ආරම්භ වීමට හේතු වුණා. බ්‍රිතාන්‍ය පාලන යුගයේදී නිකුත් කරන ලද පළාත් පාලන ආයතන සම්බන්ධ ආඥා පනත් කිහිපයක් දැන් අපි බලමු. ක්‍රිස්තු වර්ෂ 1865 දී අංක 17 දරන මහනගර සභා ආඥා පනත මගින් කොළඹ, ගාල්ල, මහනුවර කියන පළමු මහනගර සභා ත්‍රිත්වය ආරම්භ කළා. අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1871 අංක 26 දරන ගම් කාර්ය සභා ආඥා පනත මගින් 1871 දී ගම් කාර්ය සභා කියන පළාත් පාලන ආයතනය ආරම්භ කළා. ක්‍රිස්තු වර්ෂ 1939 අංක 61 දරන නගර සභා ආඥා පනත මගින් 1940 දී නගර සභා ලංකාව තුල ආරම්භ කළා. අවසානයේදී 1946 අංක 3 දරන සුළු නගර සභා පනත මගින් 1946 දී සුළු නගර සභා ආරම්භ කළා. මේ රූප සටහනින් දැක්වෙන්නේ ලංකාවේ පළමු මහනගර සභාව වූ කොළඹ මහනගර සභාව එකල දිස්වුණු ආකාරය. ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වූ මහනගර සභා ත්‍රිත්වය කොළඹ මහනගර සභාව, ගාල්ල මහනගර සභාව, මහනුවර මහනගර සභාව මේ රූප සටහනින් දැක්වෙනවා. හොඳයි. දැන් අපි කතා කරන්නේ නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතන මොනවාද කියලා. ගම් සභා, සුළු නගර සභා, නගර සභා, මහනගර සභා. නිදහස ලැබුණාට පසු ගම් සභා, සුළු නගර සභා, නගර සභා, මහනගර සභා ලෙස පළාත් පාලන ආයතන 4ක් ක්‍රියාත්මක වුණත් මේක ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා කියන ආයතන 3 දක්වා
වෙනස් වුණේ කොහොමද කියන එක තමයි දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 1980 අංක 35 දරන දිස්ත්‍රික් සංවර්ධන සභා පනත මගින් ගම් සභා සහ සුළු නගර සභා කියන දෙක අහෝසි කරලා දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමට පටන් ගත්තා. අනතුරුව දිස්ත්‍රික් සංවර්ධන සභාවල සහභාගීත්වය වැඩි කරන්නට ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රාදේශීය මණ්ඩල පිහිටුවීමත් සිදු කරනු ලැබුවා. හැබැයි 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත මගින් මේ දිස්ත්‍රික් සංවර්ධන සභා කියන ක්‍රමය අහෝසි වෙලා අන්න ප්‍රාදේශීය සභා ලංකාව තුල පිහිටවන්නට පටන් ගත්තා. ඒ අනුව පුතේ 1987න් පස්සේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා කියන පළාත් පාලන ආයතන ක්‍රමවේදය ක්‍රියාත්මක වුණේ. හොඳයි දැන් ඔබට ලංකාව තුල ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන කිහිපයක් සහ ඒ ආයතන වලින් සිදු කරනු ලැබූ සේවාවන් කිහිපයක් මෙසේ දකින්නට පුළුවන්. පළාත් පාලන ආයතන වලින් සිදු කරන ප්‍රජා සේවා කිහිපයක් මම ඔබට මෙහිම දක්වලා තිබෙනවා. ඔබට පේනවා ඇති ගම් වතුරෙන් පීඩාවට පත් වූ අයට අවශ්‍යතා සපයන ආකාරය, එතකොට වෙසක් බද්දන්සලක් පවත්වන්නට සංවිධානය කොට තිබෙන ආකාරය, විෂ බීජ හරණයක් සිදු කරනවා, පරිසර පොලක් පවත්වනවා, ඒ වගේම පෙර පාසලක ඉගෙනුම ලබන දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරලා තිබෙනවා. ඔන්න ඔය වගේ ප්‍රජා සේවා කිහිපයක් මම මෙතන දක්වලා තිබෙනවා. දුවේ පුතේ පළාත් පාලන අමාත්‍යාංශයේ මූලාශ්‍රවලට අනුකූලව දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙනු ලබන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335ක්. ඒ සඳහා මහනගර සභා 23ක්ද, නගර සභා 41ක්ද, ප්‍රාදේශීය සභා 271ක්ද අයත් වනවා. ඒ වගේම මෙම රූප සටහන ඔස්සේ පුතාලට පළාත් 9ට දිස්ත්‍රික්ක 25ට අදාළ මහනගර සභා මොනවාද? ඒ කියන්නේ ප්‍රමාණාත්මක වශයෙන් මහනගර සභා කීයද, නගර සභා කීයද, ප්‍රාදේශීය සභා කීයද, එකතුව කීයද කියන එක ගැන හොඳට සැකෙවින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. උදාහරණයකට ගත්තොත් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා 5යි, ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා මහනගර සභා 2යි. ඔන්න ඔය ආදී වශයෙන් ඔබට පේනවා ඇති බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරු, නැගෙනහිර, වයඹ, උතුරු මැද, ඌව, සබරගමු කියන පළාත් 9ෙම ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වශයෙන් සැකෙවින් මෙම රූප සටහන්හි දක්වලා තියෙනවා. මේ ශ්‍රේණිය පළාත් පාලන ආයතන පාඩමේ පළමු කොටස මේ ආකාරයට මම අවසානය කරනවා. දෙවැනි කොටස පුතේ නොබෝ දිනකීම ඔබ වෙතට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම ප්‍රසන්ටේෂන් එක අවසානයේදී මම ක්‍රියාකාරකමක් ඔබට ඉදිරිපත් කර තිබෙනවා. පළමුවෙනි ප්‍රශ්නය තමයි පළාත් පාලන ආයතනය හැඳින්වීම සඳහා සරල නිර්වචනයක් නිර්මාණය කරන්න. දෙවැනි ප්‍රශ්නය පළාත් පාලන ආයතන පිළිබඳ ඔබ ඉගෙනගත් කරුණු 5ක් වාක්‍ය වශයෙන් දක්වන්න. තුන්වෙනි ප්‍රශ්නය ඔබ පදිංචි ප්‍රදේශය සහ ඔබ ඉගෙන ගන්නා ඔබේ පාසල අයත් ප්‍රදේශයට අදාළව ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතන නම් කරන්න. ඒ කියන්නේ මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වශයෙන්. හතරවෙනි ප්‍රශ්නය පළාත් පාලන ආයතන අපට අවශ්‍ය වන්නේ ඇයි කියලා කරුණු දෙකකින් දක්වන්න. ඊළඟ ප්‍රශ්නය තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේදී පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වීමට හේතු වූ කරුණු දෙකක්. ඊළඟ ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ මුල්ම පළාත් පාලන ආයතන ත්‍රිත්වය නම් කරන්න. ඊළඟ ප්‍රශ්නය 1948 පෙබරවාරි 4 නිදහස ලැබුණු පසු ලංකාවේ පළාත් පාලන ආයතනවල සිදු වූ වෙනස්කම් කරුණු වශයෙන් දක්වන්න. අවසාන ප්‍රශ්නය තමයි වර්තමානයේ ලංකාව තුළ ක්‍රියාත්මක වෙන පළාත් පාලන ආයතන ගන්න කොපමණද? මෙන්න මේ ක්‍රියාකාරකම් පුතේ සියලු දෙනාම කිරීමට උත්සාහ වන්න. ඊළඟ පළාත් පාලන ආයතන සම්බන්ධ වීඩියෝව රැගෙන එනතුරු සියලු දෙනාට සුබ දවසක් වේවා.
ස්තුතියි.